හොඳයි දරුවනේ එහෙනම් අපි පටන් ගමු මේ ස්පර්ශක අභිලම්බ කියන කොටස. ස්පර්ශක අභිලම්බ කියන කොටස අපි පටන් ගමු. අරකේ තුන ගණන් ඔයගොල්ලෝ හදන්න. මේ ලියාගන්න යන මාතෘකාව ස්පර්ශක හා අභිලම්බ. ස්පර්ශක හා අභිලම්බ. स्पर्शक अभिलंब එතකොට අපි බලමු මේ ස්පර්ශක අභිලම්බ කියන කාරණාවේදී මොනවද අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ කියලා. මේකදී අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ මේ වක්‍රයේ දෙන ලද ලක්ෂයකදී එම වක්‍රයට අඳින්න පුළුවන් ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණය සෙවීම කියන්නේ. ඒක තමයි මේකේ තියෙන්නේ. වක්‍රයකට දෙන ලද ලක්ෂයකදී අඳින්න පුළුවන් ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණය. දැන් උදාහරණයකට අපි හිතමු මේ වක්‍රයක් කියන්නේ. දැන් මේ වක්‍රේ මත දෙන ලද ලක්ෂයක්. දෙන ලද ලක්ෂයක් තමයි මේකේ කණ්ඩායම දානවා. දෙන ලද ලක්ෂයක් කියන්නේ ඒකයි. අපි හිතමු ඒ ලක්ෂය P0 කියලා. P0 කියන්නේ x0 y0 කියලා අපි හිතමු. හරි? P0 කියන්නේ x0 y0 කියලා. ඒකෝර මෙන්න මේ ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ සහ අභිලම්බය මේ ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ තමයි අපි මේකෙන් හොයන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ ස්පර්ශකය तो මේකේ ඉන්නේ අභිලම්බය. හරි? ඔන්න ඔය විදිහේ මේ සමීකරණ හොයන එක තමයි අපි මේ පාඩමේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔබ දන්නවා රේඛාවක සමීකරණය ලියන්න පුළුවන් එක මොඩල් එකක් ගැන අපි අර ඒකලා බලපෑම් පාඩමේදී හඳුන්වලා දීලා තියෙනවා. රේඛාවක සමීකරණය ලියන්න පුළුවන් එක මොඩල් එකක් ගැන අපි ඒකලා බලපෑම් පාඩමේදී හඳුන්වලා දීලා තියෙනවා. හරි? එතකොට ඒකෙදී ඔයගොල්ලන්ට මතක ඇති P0 x0 y0 කියන ලක්ෂ්‍ය හරහා යන අනුක්‍රමණය m වූ සරල රේඛාව. අනුක්‍රමණය m වූ සරල රේඛාව සමානයි y න y0 සමානයි m වාරයක් x න x0 කියලා අපි මේ ඉගෙනගෙන තියෙනවා. x0 y0 ලක්ෂ්‍ය හරහා යන අනුක්‍රමණය m වූ සරල රේඛාව. x0 y0 ලක්ෂ්‍ය හරහා යන අනුක්‍රමණය m වූ සරල රේඛාව අපි අරන් තියෙනවා y න y0 සමානයි m වාරයක් x න x0 කියන. y න y0 සමානයි m වාරයක් x න x0 කියන. හරි? ඒක අපි මේ කලින් දන්නවා. මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්න යන්නේ මේ ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ කරන්න. එතකොට මේ x0 y0 කියන්නේ මේ ලක්ෂයේ කණ්ඩායම. ඒක ඕකේ. එහෙනම් අනුක්‍රමණය තමයි දැනගන්න. දැන් මෙතනදී තව එක කාරණයක් මේ කණ්ඩායම් පැත්තෙන් එන්නේ මේ දැනුම ඕනේ. තව දැනුමක් තියෙනවා. එකිනෙකට ලම්බකව පවතින රේඛා දෙකක අනුක්‍රමණ අතර තියෙන සම්බන්ධය. අපි හිතමු මේ රේඛාවේ අනුක්‍රමණය n කියලා. එහෙනම් ලම්බක රේඛාවේ අනුක්‍රමණය n කියන්නේ එහෙම. මෙන්න මේ දැනුමයි ඔන්න ඔය කණ්ඩායම් ජාතියේ ඔන්න ඔය දැනුම් දෙක ළමයින්ට අවශ්‍ය වෙනවා. මේ ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණය කරන්න. මොකද හේතුව ස්පර්ශකයට අභිලම්බය ලම්බ කරනවා. එතකොට ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවනම්
අභිලම්බය අනුක්‍රමණය කියලා කියන්නේ ඍණ එකයට m. ඒ ගුණය. ඒකට ඊළඟ දේ තමයි රේඛාවක් මත ලක්ෂයේ ඛණ්ඩාංගය අනුක්‍රමණය කරනවා. මේ රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන් මෙන්න මේ ෆෝම් එකෙන් කියන සම්බන්ධය. මෙන්න මේක ඛණ්ඩාංග ඥානදී දැනගන්න ඇත්තේ ඕන වෙනවා. ඒකට අපි ඇත්තටම කරන්න හදන්නේ මෙන්න මේ වැඩේ. වක්‍රයකට දෙන ලද ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ සෙවීම. ඒකට ලියා ගන්න නෝට් එකක් මෙන්න. මෙන්න ලියන්න. දී ඇති වක්‍රයකට මෙතන දී ඇති කියලා අදහස් කරන්නේ සමීකරණේ දන්නා කියන එක. දී ඇති වක්‍රයකට දී ඇති වක්‍රයකට දී ඇති වක්‍රයකට දී ඇති වක්‍රයකට දී ඇති ලක්ෂයකදී 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 ඇඳිය හැකි ස්පර්ශකයේ සහ අභිලම්බයේ ස්පර්ශකයේ සහ අභිලම්බයේ ස්පර්ශකයේ සහ අභිලම්බයේ ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ සෙවීම මෙවගේ බලාපොරොත්තු වේ. සෙවීම මෙවගේ බලාපොරොත්තු වේ. සෙවීම මෙවගේ බලාපොරොත්තු වේ. මේ රූපසකාරය අරගන්න. පැත්තකින් දාගන්න ඛණ්ඩාංග ඥානයේදී අත්‍යවශ්‍ය වන දැනුම කියලා. ඛණ්ඩාංග ඥානයේදී අත්‍යවශ්‍ය වන දැනුම කියලා මේක සඳහන් කරනවා. මේක ඇඳගෙන යටි සඳහන් කරගන්න ඛණ්ඩාංග ඥානයේ අත්‍යවශ්‍ය වන දැනුම කියලා. ඛණ්ඩාංග ඥානයේ අත්‍යවශ්‍ය වන දැනුම කියලා මේ ටික සඳහන් කරනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ දැන් අපේ ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ මෙන්න මේ ස්පර්ශකයේ හරි අභිලම්බයේ හරි අනුක්‍රමණය කරන්න. මොකද ලක්ෂයේදී දෙන්නේ වෙනවා. ලක්ෂය දෙන්නේ නැතුව අපි කොහෙද ස්පර්ශ කරන්නේ? හරි? તો ලක්ෂය අපිට දෙන්න වෙනවා. x0 y0 දෙන්න වෙනවා. හරි? ඒකට අපිට ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ මෙන්න මේ ස්පර්ශකයේ හරි අභිලම්බයේ හරි අනුක්‍රමණය කරන්න. දෙක එකක් හොයාගත්තා නෙමෙයි. අනිත් එක නංග අනුක්‍රමණය වෙන්නේ එතකොට ඍණ එකයට පරස්පරයි. ඍණ එකයට එම අනුක්‍රමණය. දෙන්නගේ එක්කෙනෙක්ගේ අනුක්‍රමණය එන්නම් අනිත් එක්කෙනාගේ අනුක්‍රමණය වෙන්නේ ඍණ එකයට එමු. ආගම තමයි. දැන් අපි බලමු අපි මෙතෙක් ගන්න ගණිතමය දැනුම වලට අනුව අපිට ලේසි ස්පර්ශකයේ අනුක්‍රමණය
අභිලම්බය අනුක්‍රමණය වෙන්නේ. මොකද ඔබ හිතන්නේ? අපිට ලේසියෙන් ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන එකට අභිලම්බය අනුක්‍රමණය හොයන එක. ඔබ මෙතෙක් දන්නා දැනුම මොනවද කියලා බලන්න. ඔබ මෙතෙක් දන්නා දැනුම මොනවද කියලා බලන්න. අපිට ලේසියෙන් ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන එකට අභිලම්බය අනුක්‍රමණය හොයන එක. ඔබ මෙතෙක් ගණිතයේ දන්න දේවල් එක විතර බලන්න. මොකක්ද ඉතින් ලේසියෙන්? ඒක ඍජුව අපිට ලබා ගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් එක මොකක්ද? ස්පර්ශකයේ අනුක්‍රමණය මොකද? දෙනරද ලක්ෂයකදී වක්‍රයක අවකලන සංගුණකය කියලා කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ වක්‍රයේ පොදු අවකලන සංගුණක ශ්‍රිතේ වෙලා අවකලන සංගුණක ශ්‍රිතේ හොයාගෙන dy by dx ෆන්ක්ෂන් එක හොයලා f dash x ෆන්ක්ෂන් එක හොයාගෙන ඒ ෆන්ක්ෂන් එකට මේ අදාළ ලක්ෂයේ කණ්ඩායම බොහෝ විට x කණ්ඩායම විතරයි ඇතුල් කරන්න වෙන්නේ. කලාතුරකින් y කණ්ඩායම වෙන්නත් පුළුවන්. මේ ලක්ෂයේ කණ්ඩායම ඇතුල් කරපුවාම ඒ අදාළ ලක්ෂයේ දිහානේ ස්පර්ශකයේ අනුක්‍රමණය අපිට ලැබෙනවා. ස්පර්ශකයේ අනුක්‍රමණය අපිට ලැබෙනවා. හරි ස්පර්ශකයේ අනුක්‍රමණය අපිට ලැබෙනවා. तो स्पर्शකයේ අනුක්‍රමණය දන්නවනම් ඒකේ ඍණිකයට පරස්පරය ගන්න ගමන් අභිලම්බය අනුක්‍රමණය වෙනවා. මෙන්න මේ මොඩල් එකට දාගමු. ඉතින් ඔයිට වැඩි දෙයක් ඕකේ නෑ ඇත්තට. හරි ඊට වඩා දෙයක් ඕකේ නැහැ. හරි තියෙන්නේ ඔය කරුණු ටික විතරයි. තියෙන්නේ ඔය කරුණු ටික විතරයි. ඉතින් මේ අපි එහෙමනම් මේ ගානක් කරමු අපි. ඒක තමයි අපිට කියන්නේ. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් මම එක්සැම්පල් එකක් ගන්නම්. fx සමානයි x වර්ගය ඍණ 3x ධන 1 වක්‍රයට එක ඍණයක ලක්ෂයේදී හරි එක ඍණයක ලක්ෂයේදී ඇඳී ස්පර්ශකයේ හා අභිලම්බයේ සමීකරණ සොයන්න. ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ සොයන්න. දැන් සාමාන්‍යයෙන් මේ ස්පර්ශක අභිලම්බ ගැටුවක් හදද්දී අපි මේ එහෙම නිකන් බොරු අක්‍රේ කරගන්නවා. මේක ඇත්තටම මේ පරාවලයක් නේ. අවමයක් තියෙන පරාවලයක්. ඒව අපි හිතන්නේ නැහැ. අපි ඇඳ ගන්නවා මේ නිකන් මේ පොඩි වක්‍රයක්. ඇඳලා ස්පර්ශකයේ අභිලම්බයේ අපි අඳිනවා. ස්පර්ශකයේ අභිලම්බයේ අපි මෙහෙම අඳිනවා. ඒතකොට මෙතන එක ඍණයක ලක්ෂය තියෙනවා. අන්න P0 කියන්නේ එක ඍණයක ලක්ෂය. දැන් අපි මොකද කරන්නේ? ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්න ඕනේ. ඉස්සෙල්ලාම අවකලන සංගුණක ශ්‍රිතේ යන්නේ. ඒ ෆන්ක්ෂන් එකේ ඇතුලේ තියෙන ඕනම ලක්ෂයකදී අවකලන සංගුණකේ. හරි. ඒ නිසා අපි ඉස්සෙල්ලාම යන්නේ ඒක. f dash x සමානයි 2x ඍණ 3. ඔක තමයි අවකලන සංගුණක ශ්‍රිතේ. ඔක ඇතුලේ ඕනම ලක්ෂයක අවකලන සංගුණකේ අන්තර්ගතයි. අර්ථ දැක්වෙන්න තියෙනවා. අපි මේ ලක්ෂය දිනමු. එහෙනම් x සමානයි ඍණ 1. එහෙම නිසා f dash 1 සමානයි දෙවරක් 1 ඍණ 3 ඒ කියන්නේ ඍණ 1. ඒ කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 1. එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය සමානයි ඍණ 1යි අභිලම්බයේ අනුක්‍රමණය ඍණ 1යට ඍණ 1. ඍණ 1යට ඍණ 1.
පුළුවන්කම ලැබෙනවා මේ අපට පුළුවන්කම ලැබෙනවා සමීකරණ හොයන්න. අපි කෙලින්ම මෙතන දැන් ස්පර්ශකය y ඍණ ඍණ එක සමානයි y ඍණ y නෝට් කියන්නේ ඍණ එක සමානයි අනුක්‍රමණය ඍණ එක වතාවක් x ඍණ 1 y ඍණ y නෝට් සමානයි m වාරයක් x ඍණ x නෝට් කියන්නේ. ඉතින් මේකෙන් එනවා මට y ඍණ 1 සමානයි කියලා ඍණ x ධන 1. ඒ කියන්නේ y සමානයි y ධන x සමානයි බිඳුව කියලා එනවා ස්පර්ශකයේ අනුකූල ස්පර්ශකයේ සමීකරණය. අභිලම්බයේ සමීකරණය y ඍණ 1 y නෝට් සමානයි අනුක්‍රමණය 1 x ඍණ 1. ඒතර මේකෙන් එනවා y ඍණ x ධන 2 සමානයි බිඳුව. right? ඔබ අපිට මෙතන ලැබෙනවා ස්පර්ශකයේ සමීකරණය සහ අභිලම්බයේ සමීකරණය කියන කාරණා. ඒකට විධාන සරල දෙයක් මේකේ තියෙන මහා ලොකු මේ අනන්තරයක් නැහැ ඒතරම්. ස්පර්ශක අභිලම්බයට ගැන ගැටලු 15ක් විතර දාලා තියෙනවා. එකම එක විභාග ගණනක් කරනවා මෙතෙන්ට දාලා නැහැ. ඒ විභාග ගැටලු ටික අපි වෙනම සාකච්ඡාවට ලබු කරනවා. හොඳයි අපි මේ බලමු එහෙනම් මගේ ටියුට් එකේ ඔයගොල්ලන්ගේ ටියුට් එක තියෙනවනේ. ඒකේ පළවෙනි ගාන හදන්න බලන්න. ටියුට් එකේ පළවෙනි ගාන මේක ලියාගන්න. ටියුට් එකේ තියෙන පළවෙනි ගාන හදන්න. පළවෙනි ගාන හදුවද y සමානයි 3x 4 වෙන 4x ඔක්සේට x සමානයි ඍණික ලක්ෂ්‍යයේ ස්පර්ශකයේ සමීකරණය. හරි එතකොට අපි බලමු
පළවෙනි උදාහරණය ඔයගොල්ලෝ පළවෙනි ගාන රිවිව් එක y සමානයි 3x 4 ඍණ 4x. dy by dx සමානයි 12යි x ඝනය 12යි x ඝනය ඍණ 4 වෙනවා. දැන් අපිට මේ ගැටලුවේ කියන්නේ x සමානයි ඍණ 1 කියන ලක්ෂණයේදී ස්පර්ශකයේ සමීකරණය. එහෙනම් මෙතනදී ස්පර්ශකයේ අනුක්‍රමණය අපි හොයා ගන්නවා. මේ ලක්ෂණය. ඒතකොට ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්න නම් එතන අවකාශ සංකල්පය හොයන්න. dy by dx x සමානයි ඍණ 1. x සමානයි ඍණ 1 දාපුවාම මෙතන එනවා ඍණ 12 ඍණ 16. dy by dx කියන්නේ ඔයගේ එහෙනම් ස්පර්ශකයේ සමීකරණය. ස්පර්ශකයේ හැබැයි මෙතන එක තවත් දෙයක් තියෙනවා. මේ ලක්ෂණේ y කණ්ඩායමක අපි දන්නේ නැහැ. ඒ y කණ්ඩායමක හොයන්න ඕනේ. ඒතර x සමානයි ඍණ 1 විට y කියන එක හොයාගන්න ඕනේ. ඒතකොට මෙතන 3යි 4යි 7යි. ඒ කියන්නේ කණ්ඩායමකේ වෙන්නේ ඍණ 1 7 නේ. දැන් අපිට පුළුවන් සමීකරණය හොයන්න ස්පර්ශකයේ සමීකරණය y ඍණ 7 සමානයි අනුක්‍රමණය ඍණ 16 x ඍණ 1 කියන්නේ x ගන්න. එතන මෙතනින් නම් y ධන 16 ධන 16 න 16 විතර කියවම නම් සමානයි වන්දරව සියලු දෙනාම මේක හදන්න තියෙන හිතනවා. හොඳයි එහෙනම් උත්සාහ කරන්න බලන්න කියුට් එකේ තියෙන දෙවෙනි ගාන. උත්සාහ කරන්න බලන්න කියුට් එකේ තියෙන දෙවෙනි ගාන. මෙතන පළවෙනි එක. දෙවෙනි එක උත්සාහ කරන්න. ඒකේ තියෙන y සමානයි x ඍණ 1ට x ඍණ 2 x අසමානයි 2 කියලා දෙනවා. වක්‍රයට x සමානයි බිඳුව ලක්ෂණයේ ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ සොයන්න. එම ස්පර්ශකයේ නැවත වක්‍රයේ හමු වීමක් සිදුවන්නේද නැතිද යන බව නිශ්චය කරන්න. ඒක අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉස්සලාම දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? පළවෙනි එක තමයි x සමානයි බිඳුවේකට y කියලා හොයා ගන්න ඕනේ. ඉතින් ලක්ෂ්‍ය හොයාගත්තා. එතනින් ඒ ලක්ෂ්‍ය හොයා ගන්න ඕනේ. ඊළඟට මේ ඉතින්දී අදින ස්පර්ශකයේ අනුක්‍රමණය ඕනේ. ඒ කියන්නේ එතන dy by dx ඕනේ. ඒ කියන්නේ මේක අවකලනය කරන්න ඕනේ. හරි? දෙවෙනි ගාන x සමානයි බිඳුව විට y වලගේ අපිට පේන්නේ තියෙනවා භාගය. x වල බිඳුව දාපුවම y වලගේ ඉන්නේ භාගය. එහෙනම් මේකෙන් කණ්ඩායම් කියනවා බිඳුව භාගය.
බිඳුව භාගය. කණ්ඩාංකයේ ඉන්නේ බිඳුව භාගය. කණ්ඩාංකයේ ඉන්නේ බිඳුව භාගය. කණ්ඩාංකයේ ඉන්නේ බිඳුව භාගය. දැන් එහෙනම් ඉස්සෙල්ලාම අපි dy/dx හොයමු. y සමානයි x න් 1ට x න් 2. එහෙනම් dy/dx සමානයි x න් 2 වර්ගය ගණිතයේ වර්ගය මේවා ඉතින් කරලා දෙන්නේ. x කැපිලා යනවා. දෙන්නේ 1ට x ඉන්න දෙකේ ඉන්නේ මට. බලන්න ආපු කියන. දෙන්නේ 1ට x ඉන්න දෙකේ ඉන්නේ. එහෙනම් අපි හොයාගමු dy/dx x සමානයි dy භාගය. ඒ කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය භාගය වෙනවා. දැන් එහෙනම් අපි ස්පර්ශකයේ සමීකරණය කරමු. ස්පර්ශකයේ සමීකරණය කරමු. නිසා ස්පර්ශකය y වෙන භාගය සමානයි අනුක්‍රමණය භාගය x වෙන බිඳුව. x වෙන බිඳුව. දැන් අපි මේක දෙකෙන් ගුණ කරමු. 2y ඍණ x ඍණ 1 සමානයි බිඳුව. මේක තමයි ස්පර්ශකයේ සමීකරණය. හැබැයි මේ ස්පර්ශකයේ සමීකරණය ඉන්නේ නේද? ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ සොයන්න. ස්පර්ශකයේ සමීකරණය ඉන්නේ. අභිලම්බය y වෙන භාගය අනුක්‍රමණය වෙන්නේ දැන් ස්පර්ශක අනුක්‍රමණය භාගය නම් අභිලම්බය අනුක්‍රමණය වෙන්නේ ඍණ දෙකනේ. ඒකේ පරස්පරයෙන් ඍණ 1ට පරස්පරයි. ඍණ 1ට පරස්පරයි. හරි. එතකොට මේකේ අනුක්‍රමණය වෙන්නේ ඍණ 2 x වෙන බිඳුව. විනා 2y 14යි x ඔන්න එනවා මේ අභිලම්බයේ සමීකරණය. අභිලම්බයේ සමීකරණය එනවා. අභිලම්බයේ සමීකරණය එනවා. දැන් ප්‍රශ්නේ ඊළඟ කොටස යනවා. එම ස්පර්ශකයේ නැවත වක්‍රයේ හමු වීමක් සිදුවන්නේ. දැන් හිතන්න බලන්න. මෙතන ලියාගන්න. මේ දෙක දාගන්න. ඊට පස්සේ අපි අහන අනිත් ප්‍රශ්නෙට අපි බලමු කොහොමද බිඳුව සමයන්නේ.
අපි බලමු මේක. එම ස්පර්ශකයේ නැවත වක්‍රයේ හමු වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ දැන් ඔය ප්‍රශ්නය ප්‍රාථමික තැනට ගෙනල්ලා විශ්ලේෂණය කරොත් මෙන්න මෙහෙම දෙයක් නේද අහන්නේ. වක්‍ර දෙකක සමීකරණ දන්නා විට ඒවා අතර හමු වීමක් සිදුවන්නේ නැද්ද කියන එක. ඒක නේද දැන් නිකම්ම හිතලා මේ ප්‍රශ්නය අපි ප්‍රයිමරිම බේස් එකට ගෙනල්ලා කල්පනා කරමු. ප්‍රාථමිකම තැනට ගෙනල්ලා කල්පනා කරමු. ස්පර්ශකයේ සමීකරණය දන්නවා. වක්‍රයේ සමීකරණය දන්නවා. ඒ කියන්නේ කිසියම් වක්‍ර දෙකක සමීකරණ දන්නවනේ. වක්‍ර දෙකක සමීකරණ දන්නවා. එතකොට වක්‍ර දෙකක සමීකරණ දන්නා විට ඒ වක්‍ර දෙක හමු වෙනවද නැද්ද කියන එක දැන් මේ ප්‍රශ්නය මේ ඇත්ත කතාව. මේ ප්‍රශ්නේ තියෙන ඇත්ත ස්වභාවය ඕකයි. දැන් එතකොට අපි විසඳුමකට එන්න අපේ මනස සූදානම් කරද්දී අපි බලන්නේ ගණිතයේ ප්‍රතිපාදනයක් තියෙනවද වක්‍ර දෙකක සමීකරණ දන්නවට ඒවා හමු වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඔන්න මම මේ වගේ කියලා දෙන හැටි තේරුම් ගන්න. ඒ ඇයිලා ඒක විශ්ලේෂණය කරන විදිය. ඒ කියන්නේ අපේ මනසේ ඇතුලේ තියෙන knowledge එක, මීට රිලේටඩ් එක එළියට ගන්න අපි ඔබන බොත්තම තමයි ඔය මම කිව්වේ. හරි සරල දුරට ඒක මොන බොත්තම ඉබුවොත් මේ සම්බන්ධයෙන් අපි සතුව තියෙන concept එක එළියට මම කරලා දෙන්නම්. maths වල තියෙන මේ බොත්තම් ගැනීමක් තමයි. analyze කරනවා කියන්නේ සුදුසු බොත්තම ඔබලා තෝරගන්න. logically හිතනවා කියන්නේ සුදුසු බොත්තම මොකක්ද කියලා හිතන්නේ. හරි. analyze කරනවා කියන්නේ සුදුසු බොත්තම තමයි. බොත්තම ඔබනේ. ඉතින් අපි හිතනවා වක්‍ර දෙකක් හමු වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කෙසේද කියලා. ඉතින් ඔබ ටිකක් ඔබේ අවිඥානයේ ඇතුලේ තියෙන තොරතුරු ගබඩාවෙන් ඇදලා ගත්තොත් ඔබට මෙන්න මෙහෙම කතා කරන්නේ නැද්ද ඔබගේ හිත? ඒ වක්‍ර දෙකේ පොදු ලක්ෂ්‍ය තියෙනවද නැද්ද කියන එක බලන්න ඕනේ. ඒතර වක්‍ර දෙකේ පොදු ලක්ෂ්‍ය තියෙනවද නැද්ද කියලා කොහොමද අපි හොයන්නේ? ඒ සමීකරණ දෙක විසඳන්න ඕනේ. විසඳනවා කියන්නේ ඒ සමීකරණ දෙක ඒ ශ්‍රිත දෙක සමාන කරලා විසඳලා බලනවා තාත්වික විසඳුම් තියෙනවද කියලා. තාත්වික විසඳුම් එකක්වත් නැත්නම් ඒ කියන්නේ වක්‍ර දෙක හමු වීමක් වෙන්නේ නැහැ. තාත්වික විසඳුම් එකක් තියෙනවා නම් ඒ කියන්නේ වක්‍ර දෙක එක තැනකදී හම්බ වෙනවා. තාත්වික විසඳුම් දෙකක් තියෙනවා නම් තැන් දෙකකදී හම්බ වෙනවා. තාත්වික විසඳුම් තුනක් තියෙනවා නම් තැන් තුනකදී හම්බ වෙනවා. මේ හම්බ වෙනවා කියන්නේ මොකක්ද? ගණිතයේදී වක්‍ර දෙකක් හමු වෙනවා කියන එකට තේරුම් දෙකක් තියෙනවා. ගණිතයේදී වක්‍ර දෙකක් හමු වෙනවා කියන කාරණේට තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ වක්‍ර දෙක එකිනෙකට ඡේදනය වෙන්නේ. ඒ වක්‍ර දෙක එකිනෙකට ඡේදනය වෙන්නේ. ඒක එක තේරුමක්. ඒක එක තේරුමක්. ඒ වක්‍ර දෙක එකිනෙකට ඡේදනය වෙන්නේ එක තේරුමක්. හරි? තව තේරුමක් තමයි ඒ වක්‍ර දෙක එකිනෙකට ස්පර්ශ වෙනවා. ඒතර ඔය හමු වෙනවා කියන වචනේ ගණිතයේදී පාවිච්චි කරනවා ස්පර්ශ වෙනවටයි ඡේදනය වෙනවටයි කියන කපුටි කරනවා. අපි දන්නේ ඒක මොකක්ද කියන එක. හැබැයි දැන් මේකට ආවොත් අපි දන්නවා අපි මේ පස්සේ කියනකොට එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? පොදු ලක්ෂ්‍ය හොයන්න නම් පොදු ලක්ෂ්‍ය සෙවීමට මොකද අපි කරන්නේ? මේ පොදු ලක්ෂ්‍ය හොයන්න නම් මේ සමීකරණ දෙක සමාන කරනවා. එතකොට මොකද්ද අභිලම්බයේ ස්පර්ශකයේ සමීකරණය මොකක්ද? මේකේ y යුක්ත කරොත් එන්නේ x දාන එක බෙදීම දෙක කියලානේ. මේකේ y යුක්ත කරපුවාම එන්නේ x දාන එක බෙදීම දෙක කියලා. x දාන එක බෙදීම දෙක සමාන කරනවම x ඉන එකයට x ඉන දෙක. හරි. හැබැයි ඔබ දන්නවා ඔබ දැනගෙන ඉන්න ඕනේ මේ සමීකරණයට නම් එක තාත්වික විසඳුමක් අනිවාර්යයෙන්ම තියෙනවා. එක තාත්වික විසඳුමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඇයි හද්දේ මේ වක්‍රයේ මේ ස්පර්ශකයේ දැනටමත් බිඳුව වාගේ කියන ලක්ෂණය හම්බෙලා ඉවරද? මේ වක්‍රයයි
මේ ස්පර්ශකයේ ගන්නවත් බිඳුව වාගේ කියන මෙන්න මේ ලක්ෂයේදී හම්බෙලා ඉවරයි. එහෙම හම්බෙච්ච එකක් ආයෙ හම්බෙනවද කියලා නෙමෙයි. ඒ කියන්නේ දැනට අනිවාර්යයෙන්ම මේකේ x සමානයි බිඳුව විසඳුමක් වෙනවාමයි. මේකේ විසඳුමක් ලෙස x සමානයි බිඳුව තියෙනවාමයි. මොකද හේතුව මේ කතා කරන වක්‍රය මේ ස්පර්ශකය දැනටම x සමානයි බිඳුවේදී හමු වෙලා ඉවරයි. ස්පර්ශ වීමක් තියෙනවා. ඒ කියන්නේ මේ සමීකරණයට එක් තාත්වික මූලයක් තියෙනවාමයි. ඒක බිඳුව කියලා බලන්න කියන්න පුළුවන්. අපිට මෙතනදීම පුළුවන් බිඳුව ආදේශ කරපුවාම මේක තෘප්ත වෙනවද නැද්ද කියලා බලන්න. බිඳුව දාලා මේ පැත්තේ ඉන්නේ භාගය, මේ පැත්තේ ඉන්නේ භාගය. හරිද? අනිත් එක තමයි ඔයගොල්ලෝ යන්තම් මේක නිරීක්ෂණය කරොත් මේකට තියෙනවා වර්ග සමීකරණය. මේ ඉන්නේ වර්ග සමීකරණය. ඔබ ඒක යන්තම් නිරීක්ෂණය කරොත් ඔබට තේරෙනවා ආසන්නදී දාපුවාම ගොඩ නැගෙන වර්ග සමීකරණය. තව එක දෙයක් තියෙනවා. වර්ග සමීකරණයක එක මූලයක් තාත්විකව තියෙනවා නම් අනිත් මූලය අනිවාර්යයෙන්ම තාත්විකයි. හැබැයි ඒක සමපාත වෙන්නත් පුළුවන්, ප්‍රබින් වෙන්නත් පුළුවන්. ප්‍රබින් වුණොත් තමයි අපි කියන්න පුළුවන් ඉන්නේ තව දැනකදී හම් වෙනවා කියලා. ඉතින් අපි ඒක විසඳලා බලමු. හරි? ඊතර පුදුදී කරාව යන්න ඕනේ. මේක විසඳලා බලමු. එතන හරස්පති දෙය දානවා x ධන 1 වතාවක් x ඍණ 2. හරි? ඒක සමාන වෙනවා දෙවතාවක් x ඍණ 1. දෙවතාවක් x ඍණ 1. ඒතර මෙතනින් එනවා x වර්ගය ඍණ x එනවා ඍණ 3x ඍණ දෙක එනවා අපිට ඍණ දෙක එනවා ලැබෙනවා. ඔබ වෙනතුනේ x කියලා එක සාධකයක් වෙනවා. ඒකට x ඍණ 3 සමානයි 3. එහෙමනම් අපිට එනවා x සමානයි බිඳුව හෝ x සමානයි 3. දැක්කද ඒක විසඳුමක් කරා. එහෙනම් x සමානයි 3 දී නැවත මේ වක්‍රය හම් වෙනවා. ස්පර්ශකයට නැවත වක්‍රය හම් වෙනවා. හැබැයි හමු වීම ස්පර්ශ වීමක්ද ඡේද වීමක්ද කියලා බලන්න බෑ. ස්පර්ශ වීමක්ද කියලා හොයලා බලන්න පුළුවන් වුණා. කොහොමද හොයලා බලන්න පුළුවන් කියන්නේ? x සමානයි 3 දී වක්‍රය නැවත ස්පර්ශ වෙනවද ඡේද වෙනවද කියන කොහොමද තීරණය කරන්නේ? මොන ඒවා ඉස්සරහ මේ උත්තරේ දෙන්නේ. එම නිසා x සමානයි 3 දී නැවත වක්‍රය හමු. දැන් මම අහන්නේ ඒ 3 දී හම් වෙන එක ස්පර්ශ වීමක්ද ඡේදන වීමක්ද කියලා කොහොමද මේ නිර්ණය කරන්නේ කියලා. ස්පර්ශ වීමක්ද ඡේදන වීමක්ද මේක අමතර කාරණයක් මම අහන්නේ. බලන්න ඉතල පොඩ්ඩක්. මෙච්චරනේ අපිට කරන්න තියෙන්නේ. කොහොමද මේක ස්පර්ශ වෙනවද නැද්ද කියලා චෙක් කරන්න ඕන. ස්පර්ශ වෙනවා නම් ස්පර්ශ වීම නැත්නම් ඡේද වීමක් කියන්නේ. ඒක චෙක් කරන්න පුළුවන් වෙන්නේ ස්පර්ශකයක්ද නැද්ද කියලා. කොහොමද ඒක කරන්නේ? x සමානයි 3 දී dy by dx වෙනවා. ඉතින් ඔයලා බලන්න. මම අමතර කාරණයක් කියන්නේ dy by dx වෙනවා x සමානයි 3 දී. ඊළඟට
සමානයි 3 දී ස්පර්ශකයේ අනුක්‍රමණය නෙමෙයි. x සමානයි 3 දී යන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි මේ කියන්නේ. වක්‍රය. તો මෙහෙම තියෙනවා. ඍණ අනුක්‍රමණය x සමානයි 3 දී වක්‍රයට අදින ස්පර්ශකයේ අනුක්‍රමණය තියෙන ඍණ භාගය. ඒකට ඒක මේ විදිහට sorry. මේ විදිහට නෙමෙයි. සමානයි 3 දී අදින ස්පර්ශකය ඔයගේ දෙන්නේ මෙයාගේ අනුක්‍රමණය ඍණ භාගය. හැබැයි මේ ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය භාගයනේ මේ ස්පර්ශ රේඛාව කියන්නේ මෙතෙන්දි ස්පර්ශ රේඛාව නේ බිඳුවේදී අදින ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය තියෙන්නේ භාගය. तो ඒක යන්නේ මෙහෙම. तो ඡේදනය වීමක් වෙන්නේ ස්පර්ශ රේඛා නෙමෙයි. පරිලක්ෂයක් දැන් මේ රේඛා අනුක්‍රමණය අතර ඒ අපි සරකෝප ස්පර්ශක අනුක්‍රමණය අතර ඍණ භාගයෙන් වුණා නම් අන්න අපිට කියන්න පුළුවන්. තේරුණාද කාරණා? අපි හිතුවා x සමානයි 3 දී යන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒ අනුක්‍රමණය හරියට මේකට සමාන වුණා නම් අපිට කිව්ව හැකි මෙයා ස්පර්ශකයක් වෙනවා කියලා මේ වෙලාවේ. ඉතින් සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම වෙන ඡේදනය වීමක් වෙලා තමයි මේ හමු වීම සිදු වෙලා තියෙන්නේ. ඒක අමතර කාරණයක් මම මේ කතා කරලා ගණිතමය දැනුම පුරු කරා. මේ භාවිතා පුරු කරා. ඉතින් ඕක තමයි මේ ගැටලුවේ තියෙන්නේ. ඒකට මේකදී ඔබ අලුත් කාරණයකට ගියා. අර වක්‍ර දෙක හමු වෙනවද නැද්ද කියන කාරණේ තීරණය කරන්නේ ඒ වක්‍ර දෙකේ මේ ශ්‍රිත දෙකේ ප්‍රකාශන දෙක ශ්‍රිතීය නීති දෙක ශ්‍රිතීය ප්‍රකාශන දෙක සමාන කරලා පොදු ලක්ෂ්‍ය හොයන්න විසඳනවා. ඒ විසඳුවාට පස්සේ තාප්තික විසඳුම් තියෙනවා හමු වීමක් වෙනවා. මේ හමු වීමේ ස්පර්ශකයත් අභිලම්බයත් මේ ඡේදනයත් කියන්නේ අපි දන්නේ නැහැ. තාප්තික විසඳුම් එකක්වත් නැත්නම් ඒ කියන්නේ හමු වීමක් වෙන්නේ නැහැ කියන්නේ. හැබැයි දැනටම වක්‍රයයි ඒ අදාළ අනිත් වක්‍ර දෙක යම් කිසි තැනකදී හමු වෙලා තියෙනවා. දැනටමත් හමු වෙලා තියෙනවා. ඒ හමු වෙලා තියෙන ලක්ෂ්‍ය විසඳුම නම් අනිවාර්යයෙන්ම මේ සමීකරණයේ විසඳුමක් ලෙස ලැබෙන්න ඕනේ. ඊට වඩා අමතරව විසඳුම් තියෙනවද නැද්ද කියන එක මත තමයි නැවත හමු වීමක් වෙනවද නැද්ද කියන කරුණ තීරණය වෙන්නේ. අන්න ඒක හොඳට ඉතින් තියෙන්න ඕනේ. මේ දැනටමත් හමු වෙච්ච වක්‍ර දෙකක් නම් අපි මේ සමීකරණ දෙක නම් මේ සමාන කරන්නේ. අනිවාර්යයෙන් මේ සමීකරණයට අඩුම තරමේ එක තාත්වික විසඳුමක්වත් තියෙනවා. ඒ තියෙන්නේ දැනටමත් මේ දෙන්න හම්බෙච්ච තරේ තියෙන තාත්වික විසඳුම් දෙක. විසඳුම්. ඊට වඩා තව විසඳුම් තියෙනවා කියන එක තමයි අපි ඉස්සරහට හිතා බලන්න ඕන වෙන්නේ. හරි? ඉතින් එහෙමනම් මේ ගැටලුව මෙතන ඉවරයි. මම කැමති තුන්වෙනි ගානට යන්න. මොකද හේතුව ඒකේ අර සමීකරණ දීලා තියෙන්නේ පරාමිතික විදියට. වක්‍රයේ සමීකරණ දීලා තියෙන්නේ පරාමිතික ස්වරූපේ. පරාමිතික ස්වරූපේ තමයි වක්‍රයේ සමීකරණ දීලා තියෙන්නේ. හොඳයි. තුන්වෙනි ගැටලුව උත්සාහ කරන්න බලන්න.
හොඳයි එහෙනම් අපි බලමු මේ ටික. මේක ලියාගන්න. ඒක දිනවා θ පරාමිතියක් වන විටකදී වක්‍රයක සමීකරණය x සමානයි a cos ගණයේ θ x සමානයි a cos ගණයේ θ y සමානයි a sin ගණයේ θ sin ගණයේ θ ඊට පස්සේ කියනවා θ සමානයි π බෙදීම 4 වන ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 1 බව පෙන්වනවා. එම ලක්ෂයේදී ස්පර්ශකයේ සමීකරණය සරයි. හරි? එතකොට ඉස්සලාම යන මේකෙන් අපි dx/dt හොයාගමු. සමානයි 3a cos වර්ගයේ θ ඊළඟ dy/d සමානයි 3a sin වර්ගයේ θ 3a sin වර්ගයේ θ. දැන් අර ගාමනීතිය අනුව අපි දන්නවා dy/dx සමානයි කියලා dy/d වතාවක් dθ/dx તો මේක සමානයි dy/dθ වතාවක් 1ට dx/dt 1ට dx/dt හරි. දුර dy/dθ කියලා කියන්නේ 3a sin වර්ගයේ θ. එකයට dx/dt කියන්නේ 3a cos වර්ගයේ θ. tan වර්ගයේ θ. පොඩි ගැටලුවක් උතන පොඩි කේස් එකක් තියෙනවා. 3a cos වර්ගයේ දින ඊළඟ cos θ අවකාශය කරපුවාම ඍණ sin θ. මෙතන sin θ අවකාශය කරපුවාම ආයෙත් cos θ කරනවා. ඒලා මම බලමු මොකක්ද මේ වෙන්නේ කියලා. මෙතන එනවා ඍණ 3a cos වර්ගයේ දින sin θ තුනයි sin වර්ගයේ දීලා cos θ. එතකොට මෙතන එනවා
ඍණ cot θ තමයි මේකේ ඉන්නේ. dy by dx. හරි. එහෙමනම් dy by dx x සමානයි π බෙදීම θ සමානයි π බෙදීම 4 සමානයි ඍණ cot π බෙදීම 4 cot π බෙදීම 4 කියන්නේ එකයි ඊළඟ උත්තරේ ඍණ 1 එම නිසා θ සමානයි π බෙදීම 4 දී ස්පර්ශකයේ අනුක්‍රමණය සමානයි ඍණ 1 සමානයි ඍණ 1 සමානයි ඍණ 1 θ සමානයි π බෙදීම 4 දී ස්පර්ශකයේ අනුක්‍රමණය සමානයි ඍණ 1 θ සමානයි π බෙදීම 4 දී ස්පර්ශකයේ අනුක්‍රමණය සමානයි ඍණ 1 ඊට පස්සේ කියනවා එම ලක්ෂයේදී ස්පර්ශකයේ සමීකරණය. දැන් මේක සඳහන් කරගන්න අවශ්‍යයි. ස්පර්ශකයේ සමීකරණය කරමු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ θ සමානයි π බෙදීම 4 දී මොනවද කණ්ඩායම කියලා දැනගන්න. θ සමානයි π බෙදීම 4 පිට x කියන එක සමානයි a වතාව cos ඝනය π බෙදීම 4. a වතාව එකයට මූල දෙකේ ඝනය. ඒ කියන්නේ a යට දෙකයි මූල දෙක. තව ඉතින් කිව්වොත් මූල දෙකයි a යට 4. y දෙන්නේ කොහොමද තමයි? y සමානයි මොකද a sin ඝනය π බෙදීම 4 කොහොමද? මූල දෙකයි a යට 4. එහෙනම් ලක්ෂයේ කණ්ඩායම ගන්නවා. මූල දෙකයි a යට 4 මූල දෙකයි a යට 4. ඒතර ලක්ෂයේ කණ්ඩායම ගන්නවා අනුක්‍රමණය ගන්නවා. එහෙනම් ස්පර්ශකයේ සමීකරණය හොයන්න පුළුවන්. මූල දෙකයි a යට 4 මූල දෙකයි a යට 4 කියලා මෙහෙම ගමු. ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 1යි. එහෙනම් y ඍණ y නෝ මූල දෙකයි a යට 4 සමානයි අනුක්‍රමණය ඍණ 1යි. x ඍණ මූල දෙකයි a යට 4. හරි. මෙතන එනවා අපි 4න් ගුණ කරොත් 4y ඍණ මූල දෙකයි a
4යි ධන 4යි ඍණ 2යි මූල 2යි a සමානයි බිඳුව 2යි ධන 2යි ඍණ මූල 2යි a සමානයි බිඳුව. ඔන්නේ නම ස්පර්ශකයේ සමීකරණය. ස්පර්ශකයේ සමීකරණය නම. මෙතන එකම දේ තුනේ මේක සමීකරණය තරාමික රූපයේ තිබීම පමණම නැතුව වෙන කිසි දෙයක් මේක නෑ. මේක තියාගන්න. හොඳයි මේ එහෙමනම් ගෙදර වැඩ හැටියට 4 වෙනි ගානයි 5 වෙනි ගානයි 6 වෙනි ගානයි 7යි 8යි 9යි 10යි 4 ඉඳලා 10 දක්වා ගැටලු ටික ගෙදර වැඩ හැටියට කරන්න වෙනවා. 4 ඉඳලා 10 දක්වා ගැටලු ටික ගෙදර වැඩ හැටියට තව එක වීඩියෝ එකකින් මේකෙන් අපි අයින් වෙනවා. ඊට පස්සේ තවත් එක වීඩියෝ එකකින් අපි අයින් වෙනවා ඊළඟ ඇප්ලිකේෂන් එකෙන්. එතකොට අවකලනය අංග සම්පූර්ණව ඉවර වෙනවා. එතකොට පියෝ පේපර් එකේ 14 වෙනි ගානට ඔයගලන්ට මේ අවුරුද්දේ තාමත් දින නියමයක් හරියට නැති විභාගයේදී පැවැත්වෙන ගැටලුවට උත්තර ලියන්න පුළුවන් අවකලනය යටතේ. ඉතින් මම සියල්ලම ඉන් ඩීටේල් සාකච්ඡා කරලා තියෙනවා. සිද්ධාන්ත ගැටලු ඒ සෑම දෙයක්ම. මේකේ මේ ස්පර්ශක අභිලංග වල තියෙන තව ගැටලුවක් තියෙනවා මෑත කාලීන අවුරුදු වල. ඒ ටික මම වෙනමම දෙන්නම් මේ ඔයගලන්ට. කියුට් එක නෙවෙයි නිකන් කොලේ විතර දෙන්න වෙන්නේ. ඒ ටික වෙනමම සමයක් නම් එච්චරයි නේද කියන්නේ. විදිය තමයි කියන්නේ. මේක ඉතාම හොඳින් අධ්‍යයනය කරන්න ගැටලු හදන්න. එතකොට මේ ටික පාසුවෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන්නේ මේ සර්වරේඛා පාඩම පියෝලින් පටන් ගන්න සර්වරේඛාව පාඩම. පියෝලින් මේ පාඩම පටන් ගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඇප්ලයි කරලා දැන් ඔය යන සාපේක්ෂ ප්‍රවේගයේ ඊළඟට ඒක සමතුලිතතාවයට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ ග්‍රාහ්සනීය සම්පීකරණවල ඕවාංකණයට ඉතින් යනවා. මේ විදිහට කරගෙන යනවා. හොඳයි එහෙනම් මේක මම මෙතනින් නවත්තනවා. මේක හොඳට අධ්‍යයනය කරලා ඔයගොල්ලෝ මේ ගැටලු ටික කරන්න. හොඳයි ආයුබෝවන්.